ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි අද දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරන ලබනවා දීවර ජනතාව වෙනුවෙන්. ඉතින් අද විශේෂයෙන්ම මම තේමාව කරගත්තේ නිරන්තර ප්‍රීතියයි. මන්ද පිලිප්පි 4:4 අපට ප්‍රකාශ කරන ලිපියේ මම ඔබට කියමි සමිඳුන් තුල ප්‍රීති වන්න. නැවතත් මම ඔබට කියමි සමිඳුන් තුල ප්‍රීති වන්න. Rejoice in the Lord always, and again I say rejoice. සේනම් අපිට ප්‍රීති වන්නට පුළුවන් වෙන්නේ ගීතාවලියේ 34 උන්වහන්සේ අනාවරණය කරනවා. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ. Look to him and be radiant. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ. ඔහුගේ මුහුණ කවදාවත් ලැජ්ජාවෙන් අඳුර වෙන්නේ නැහැ. අපි ගායනා කරමු. මං ආදරේ ජේසු ගීතිකා පොතේ ගීතිකා අංක 14. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ. ඔහුගේ මුහුණ කිසිදා ලැජ්ජාවෙන් අඳුරු නොවේ. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් අඳුරින් පිරිලොව එළිය කරන්නේ ජේසු සමිදානෝ. පවටන මුළු අය සුමගට ගන්නේ ජේසු සමිදානෝ. ලෙඩ දුක් කරදර වලින් මුදන්නේ ජේසු සමිදානෝ. අපගේ දිවියේ සත්‍යාලෝකය ජේසු සමිදානෝ. අපගේ දිවියේ සත්‍යාලෝකය ජේසු සමිදානෝ. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ. ඔහුගේ මුහුණ කිසිදා ලැජ්ජාවෙන් අඳුරු නොවේ. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ. ජේසු සමිඳුන් අපගේ දිවියේ එකම ස්වාමියානෝ. තිරලෙස සමිඳුන් අදහාගන්නෝ නිදර්ශයනවන්නෝ. මුළු ජීවිතයම සමිඳුන් තුල නිර්මාණය කරගන්නෝ. මුල්ලෙදගන්නෝ සමිදානන් තුල කිසි විට නොසැලෙන්නෝ. මුල්ලෙද
ගන්නෝ සමිදානන් තුල කිසි විට නොසැලෙන්නෝ. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේය. ඔහුගේ මුහුණ කිසිදා ලජ්ජාවෙන් අඳුරු නොවේ. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේය. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය 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 වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක චුදවර මතෙවුස් මන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. එහෙයින් මම ඔබට කියමි. කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයේද ඇඳුමට වඩා ශරීරයේද අගනෙන් නොවේද. අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කපන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. එහෙත් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරනසේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේද. කරදර වීමෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරින් කවරෙකුට පුළුවන්? පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට මේ සියල්ල ඔබට දෙනු ලැබේ. එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදර වලට තව කරදර එකතු නොකරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අපි ස්වාමින් වහන්සේගේ බලගත් වචනය මෙනෙහි කරන්නට උන්වහන්සේගේ දෙපා පාමුල දෙපා සෙවනේ දැහන් ගත වෙමු. මන්ද මට ජීවය දෙන්නේ උන්වහන්සේගේ වචනයයි. මට ශක්තිය දෙන්නේ උන්වහන්සේගේ වචනයයි. මට බලය දෙන්නේ උන්වහන්සේගේ වචනයයි. අපි ගායනා කරමු. මම නුඹ කිසිදා ගීතිකා පොතේ ගීතිකාංක 13. ඔබ දෙපා සෙවනේ දැහැන් ගතවන මේ සොඳුරු මොහොතේ සවිදේ ඔබ දෙපා සෙවනේ දැහැන් ගතවන මේ සොඳුරු ජීවනය දෙන්නේ උන්වහන්සේගේ වචනයයි. අපිට සදා සැනසුම දෙන්නේ උන්වහන්සේගේ වචනයයි. ජීවනය දෙන ඔබේ වචනය සදා සැනසුම වේ. පවතින ඔබේ වචනය අප
සමිදේ ඔබ දෙපා සෙවනේ දැහැන් ගතවන මේ සොඳුරු මොහොතේ ලොකු බලයක් ශක්තියක් අපි ලබන්නේ උන්වහන්සේගේ වචනය තුලයි. බලයගෙන දෙන ඔබේ වචනය අපේ ශක්තිය වේ. අද පුබුදුවන ඔබේ වචනය අපේ ජීවය වේ. සමිදේ ඔබ දෙපා සෙවනේ දැහැන් ගතවන මේ සොඳුරු මොහොතේ සමිදේ ඔබ දෙපා සෙවනේ දැහැන් ගතවන මේ සොඳුරු සුදු ස්වාමිනේ ඔබ වහන්සේගේ මේ බලගත් වචනයත් එක්ක දැහැන් ගත වෙන්නට අපේ සිහිය නුවණ කැමැත්ත අපි ඔබ වහන්සේගේ දෑතේ තබන ස්වාමිනේ. අද අපේ හද කලමන්නට යන්නේ ඔබ වහන්සේගේ වචනයයි. සැබෑම සතුට ප්‍රීතිය ජීවිතය ගැන කරදර වෙන අපිට ඔබ වහන්සේ සතුටෙන් ජීවත් වෙන්නට ක්‍රමයක් යා දීලා තියෙනවා. ඒ අත් දකින්නට අපට ශක්තිය දෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ ආත්මයෙන් අප පුරවන්න. ඔබ වහන්සේට සදා මහිමයත් ප්‍රශංසාවත් ගෞරවයත් වේවා. Amen. 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 Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි වාඩි වන්න සුළු මොහොතක්. සුදු පාවුලතුමා අපිට හැමදාම සතුටෙන් ජීවත් වෙන්නට ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා, රහසක් කියලා දීලා තියෙනවා. පිලිප්පි 4 වෙනි පරිච්ඡේදය අරගත්තොතින් ස්වාමින් වහන්සේ තුල සදාතන ප්‍රීතිය ගැන කතා කරන පරිච්ඡේදයක්. මොකද සුදු පාවුලතුමා රෝමේ ජීවත් වෙච්ච කාලේ මේ කාල පරිච්ඡේදයේදී හුඟක් අය මේ සතුට ප්‍රීතිය හොයාගෙන ගියේ දෙවියන් තුල නෙමෙයි. ඒ අය සතුට ප්‍රීතිය හොයාගෙන ගියේ වෙන වෙන මාර්ගවලින්. මොකද රෝමයේ කියපුවාම ගොඩක් ශෘංගාරයට මුල් තැන දුන්නු තැනක්. sensual satisfaction මානසික තෘෂ්ණාවලට තමයි ඒ තුල තමයි සතුට ප්‍රීතිය හෙව්වේ. නමුත් එහෙව් සමාජයකට ස්වාමින් වහන්සේ තුල සතුටු වෙන්නට ප්‍රීති වෙන්නට හැකි රහසක් ඉගෙනගෙන තියෙනවා. ඒ රහස තමයි පිලිප්පි 4:13 ප්‍රකාශ කරන්නේ. ඒදී අපිට පේනවා මෙසේ කියනවා මම කුමන තත්වයක සිටියත් ඒ තත්වය තුල සෑහීමට පත්වීමේ රහසක් ඉගෙන ගන්න තියෙනවා. මම පහත් තත්වයක සිටියත් මම උසස් තත්වයක සිටියත් අගහිඟකම් ඇතුව සිටියත් සමෘද්ධිව හිටියත්
ඒ සියල්ල තුල මම සෑහීමට පත්වීමේ රහසක් ඉගෙනගෙන තියෙනවා. ඒ රහස තමයි මා බලවත් කරන්නා වූ තැනැන් වහන්සේ තුල මට සියල්ල කළ හැකියි. සියලු දෙනාම කියන්න. මා බලවත් කරන්නා වූ මා බලවත් කරන්නා වූ තැනැන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය. මට සියල්ල කළ හැකිය. මට සියල්ල කළ හැකිය. මට සියල්ල කළ හැකිය. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා අපි වේවා. ගායනා කරමු මම නුඹ කිසදා ගීතිකා පොතේ ගීතිකාංක 32. මා බලවත් කරන සමිදානම් තුල සියල්ල කළ හැකි වේ. සියල්ල කළ හැකි වේ. මා බලවත් කරන සමිදානම් තුල සියල්ල කළ හැකි වේ. සියල්ල කළ හැකි නැතමා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතානෝ. නැතමා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතානෝ. රැකගන්න මා සමිදේ ගෙවෙන සෑම මොහොතේ. මා බලවත් කරන සමිදානම් තුල සියල්ල කළ හැකි වේ. සියල්ල කළ හැකි වේ. සදා කඳුළු සනසා අපව මුදවා සෑම නපුරෙන්. සදා කඳුළු සනසා අපව මුදවා සෑම නපුරෙන්. සමිදා ඔබයි නිබඳේ තුති වේ ප්‍රශංසාවේ. මා බලවත් කරන සමිදානම් තුල සියල්ල කළ හැකි වේ. සියල්ල කළ හැකි වේ. නිදැල් හදේ සුසුමන් සිතේ නිවනා සමිඳු ඔබ වේ. නිදැල් හදේ සුසුමන් සිතේ නිවනා සමිඳු ඔබ වේ. ඉඩ දෙන්න මට සමිදේ රැඳවෙන්න ඔබ සුරාතේ. මා බලවත් කරන සමිදානම් තුල සියල්ල කළ හැකි වේ.
සියල්ල කළ හැකි වේ. දිලිඳුන් අතර දිලිඳෙක් විලස වැඩියේ ඔබයි සමීදේ. දිලිඳුන් අතර දිලිඳෙක් විලස වැඩියේ ඔබයි සමීදේ. කල්වාරි කඳු මුදුනේ ගැලවීම දුන් රචීදේ. කල්වාරි කඳු මුදුනේ ගැලවීම දුන් රචීනේ. මා බලවත් කරන සමිධානන් තුල සියල්ල කළ හැකි වේ. සියල්ල කළ හැකි වේ. මා බලවත් කරන සමිධානන් තුල සියල්ල කළ හැකි වේ. 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 Praise the Lord. Praise the Praise the Lord. Lord. Praise the Praise the Lord. Lord. Praise the Praise the Lord. Lord. Praise the Lord. වාඩි වන්න. දැන් ඔබට මං කිව්වා මේ පිලිප්පි 4 වෙනි පරිච්ඡේදය නිරන්තර ප්‍රීතියේ පරිච්ඡේදයක්. ඒකේ 4 කියනවා ස්වාමින් වහන්සේ තුල නිතරම ප්‍රීතිවන්න. Rejoice in the Lord always, and again I say rejoice. මම නැවතත් කියමි ස්වාමින් වහන්සේ තුල සමිඳුන් තුල ප්‍රීතිවන්න. 6 කියනවා ඔබ කිසිවක් ගැන කරදර නොවි සියල්ලෙහිදී ස්තුතිපූර්වකව යාඥාවෙන් හා කනස්සල්ලෙන් ඔබේ අයදීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු නැන නුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි. Yesterday was a history and tomorrow will be a mystery and today is present. අද අපේ සමාජය දිහා බලපුවාම අපි අහුවතින් දැන් මං අහන්නම් පොඩ්ඩක් ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක්. බලන සතුටෙන් ජීවත් වෙන අය අතුස්සන්න බලන්න, සන්තෝෂෙන් ජීවත් වෙන අය අතුස්සන්න බලන්න, උඩට අතුස්සන්න. සමහරක් අය බාගට සන්තෝෂ වෙන්නේ. ණයක් පෙනේ පුප්පගෙන ඉන්නවා. එවනම් උඩට උස්සන්න ඕනේ. right. Praise the Lord. හොඳයි ඔක්කොම සන්තෝෂෙන් ඉන්නවා. What makes you happy is not what you have or what you get, but how you look at it. අපේ ජීවිතේ සතුට කියන එක රැඳිලා තියෙන්නේ අපේ ජීවිතේ අපි ලබාගෙන තියෙන දේවල්වත් අපිට ලැබිලා තියෙන දේවල්වත් මත නෙමෙයි. ඒ දෙස අපි බලන ආකාරය අනුව. සමහරක් අයට කොච්චර වස්තු සම්පත් තිබුණත්, කොච්චර මිල මුදල් තිබුණත්, කොච්චර යාන වාහන තිබුණත් එයාට සතුටෙන් ජීවත් වෙන්නට බෑ. තවත් අය ඉන්නවා ඒගොල්ලෝ ඇති දෙයින් සෑහීමටපත් වෙලා ඉන්නවා. මේ පෞලුතුමා කියන්නේ ඒකයි ලද දෙයින් සතුටටපත් වීම. බුද්ධ දේශනාවේ පවා සඳහන් කරනවා ඒ දේ පැහැදිලිව ආරෝග්‍ය පරමාලාභ විශ්වාසනම් පරමඥාති සන්තුට්ටි පරමන්දනං නිබ්බාණං පරමං සුඛං. ඒ කියන්නේ සන්තුට්ටි පරමන්දනං කියන්නේ මේ ලද දෙයින් සතුටු වීම තමයි පරම ධනය. නිරෝගීකම තමයි පරම ලාභය.
අද හුඟක් අය කරදර වෙලා ජීවත් වෙන්නේ. කරදර තුල තමයි ජීවත් වෙන්නේ. සතුටෙන් ජීවත් වෙන ප්‍රමාණය හුඟක් අය අඩුයි. ඒකට හේතුවක් තියෙනවා. සමහර අය ජීවත් වෙන්නේ අතීතය තුල. අද හුඟක් පෞල් ජීවිත අවුල් වෙලා තියෙන්නේ සතුටින් ජීවත් වෙන්නට බැරි. මොකද අතීතයේ සිදුවෙච්ච දෙයක් එක්ක මොකක් හරි දෙයක් ඕක හාරා උස්සගෙන තුරුම්පුවක් කරගෙන පහර පිට පහර දෙමින් තමුන්ගේ වර්තමානය විනාශ කරගන්න. නැති කරගන්න. එහෙම නැත්නම් තවත් පිරිසක් ඉන්නවා අතීතයේ කරපු පුරසාරම් ගැන දොඩෝ ඉන්නව වර්තමානයේ කිසි දෙයක් කරන්නේ නැතුව. අතීත සෞභාග්‍යයක් ගැන කතා කරනවා. හැබැයි වර්තමානයේ විනාශයට වෙන්නට ඉඩ හැරලා. එතන සතුටක් නැහැ. තවත් අය ජීවත් වෙන්නේ අනාගතය තුල. හැමතිස්සෙම සිහින ලෝකයක් තුල ඉන්නේ. සිහින මවමව ඉන්නවා. හැබැයි වර්තමානයේ ඒ සිහින සැබෑ කරගන්නට කිසි දෙයක් තමුන් කරන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? ඒ කෙනාට සතුටෙන් ජීවත් වෙන්න බෑ. You should not ruin your present. Present is a present. මේ වර්තමානය කියන්නේ තෑග්ගක්. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන තෑග්ගක්. හැම මොහොතක්ම තෑග්ගක්. හැම මොහොතක්ම වටිනා අවස්ථාවක්. ඒක දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක්, present එකක්. එනිසා you must enjoy the present. The happiest person in this world is not the one who always get the best, but the one who make the best of his get. ඒ කියන්නේ වාසනාවන්තම මිනිසයා කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම දේ හැමතිස්සෙම ලබා ගන්න කෙනා නෙමෙයි. tamunට ලැබෙන දේ හොඳම දේ බවට පත් කර ගන්න කෙනා. Happiest wife is not the one who marries the best man in the world, but the one who makes the best of the man she marries. ඒ කියන්නේ tamun වාසනාවන්තම බිරිඳ කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳම තරුණයාව විවාහ කරගන්න කෙනා නෙමෙයි. tamun විවාහ කරගත්ත කෙනා හොඳම කෙනා බවට පත් කරගන්න කෙනා. වාසනාවන්ත ස්වාමි පුරුෂයත් එහෙමයි. වාසනාවන්ත පියතුමා කියන්නේත් එහෙමයි. පූජකතුමා කියන්නේත් එහෙමයි. Is not the one who get always the best parish or the institution, but the one who make the best of his gets. tamunට හැමතිස්සම මේ මිසම මට ලැබෙනවා නම් මේ ආකාරයේ මෙන්න මෙතන මට ලැබෙනවා නම් හොඳයි. ඒක නෙමේ සතුට තියෙන්නේ. සතුට තියෙන්නේ tamun ලබාගත් තැන හොඳම තැන බවට පත් කරගන්න. ඒක තමයි සතුට. මගෙන් කවුරු හරි අහුවොතින් මම දෙන උත්තරේ තමයි මේ ලෝකේ ඉන්න සන්තෝෂම සතුටුම ප්‍රීතියෙන්ම ඉන්න මිනිස්සයා කවුද කියලා අහුවොතින් මං කියන්නේ මමයි. I have a reason for it. I am the most happiest person and the priest in this world. වාසනාවන්ත පියතුමා මමයි. සන්තෝෂම ජීවත් වෙන පියතුමා මමයි. ඒ කිසි දෙයක් නිසා නෙමෙයි. ඒ ස්වාමින් වහන්සේ නිසායි. මන්ද අපිට අනාවරණය කළේ එයයි. එතුමන් දෙස බලන්න ගීතාවලියේ 34 කිව්වේ මොකද්ද? එතුමන් දෙස බලන්න ප්‍රීතියෙන් බබලෙනවා. ප්‍රීතියෙන් බබලෙනවා. කරදර එනවා, ප්‍රශ්න එනවා, ලෙඩ දුක් එනවා. ඒ මොනවා තිබුණත් අපේ සතුට කියන එක නැති කරගන්නට බෑ. මට මතකයි මම රෝහල් ගත වෙලා ඉද්දී මගේ බයිපාස් සැත්කමට මම මල්ලිට කියලා ගෙන්න ගත්තා මගේ ලැප්ටොප් එකයි. මං කිව්වා මට මේ මගේ කාමරේ තියෙන පොඩි මයික් එකකුත් හෙඩ්ෆෝන් එකත් එක්ක ඒකත් එක්කම අරගෙන එන්න. මගේ බයිබලය මං අරගෙන ගියා. ඔයගලන්ට මතක ඇති
බයිපාස් කරන්න මාව ආරෝග්‍ය ශාලාවේ ඉද්දිත් මම ආරෝග්‍ය ශාලාවේ ඉඳලා කුරුස දැහැන මෙහෙය සෙත් FM ගුවන් විදුලිය හරහා ඔගොල්ලෝ වෙතට ලැබෙන්නට සැලැස්සුවා. හරියටම මාව බයිපාස් කරන දවසෙත් තව පෑ ගානකින් මගේ පපුව කපනවා, ඉලයට කූඩුව කපනවා. එදත් උදේ පාන්දර 4ට විතර නැගිටලා කුරුස දැහැන මෙහෙය මම රේඩියෝ එකට දීලා තමයි ශල්‍ය කර්මයට ගියේ. එක නර්ස් කෙනෙකුට අහු වුණා පාන්දර. ඇවිල්ලා කිව්වා මොකද්ද මේ කරන්නේ? ඔයා මේ වෝඩ් එක ඇතුලේ ඔෆිස් එකක් දාගෙනනේ. මං අහුවයි මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? නෑ මේ ඇයි මේ මං කෝ හරි. ඔයා ඔයාගේ කාර්යය කරන්න මගේ කාර්යය කරන්න දොස්තර මහත්තයා දොස්තරගේ කාර්යය කරයි. අද ඔබතුමාව අද ඔපරේට් කරනෝනේ. ඉතින් ඔයා දෙයක කරන්නේ මම දෙයක කරන්නේ දොස්තර මහත්තයා දෙයක කරන්නේ. ඊට පස්සේ මට රවාගෙන ගියා අපෝ මෙයාත් එක්ක නම් කතා කරලා බේරෙන්න බෑයි කියලා. අපේ සතුට අපි ස්වාමින් වහන්සේ තුල ඉන්නවා නම් උන්වහන්සේ තුල අපි ක්‍රියා කරනවා නම් ජීවිතේ මොන තත්වයකට අපිපත් වුණත් පෞලතුමා කියන්නේ එකයි පහත් තත්වයක හිටියත් උසස් තත්වයක හිටියත් අගහිඟකම් ඇතුව හිටියත් සමෘද්ධව හිටියත් මම සෑහීමටපත් වෙලා ඉන්නවා. ඒ තමයි මාව බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන්. අද මේ දේ අවබෝධ කරගන්න අය ඉන්න බොහොම ස්වල්පයයි. ඒ අය ජීවිතේ ගොඩක් සන්තෝෂෙන් ජීවත් වෙනවා. නැත්නම් හැමතිස්සෙම කරදර වෙලා තමයි ජීවත් වෙන්නේ. හැම දෙයක් ගැනම කරදර වෙනවා. දැන් අද බලපුවාම දරුවන්ගේ ජීවිත ඉස්කෝලේ යන දරුවගේ ඉඳලා අද කරදර වෙලා තියෙන්නේ ගොඩක්. අද අධ්‍යාපනය කොහොමද කරගන්නේ? දරුවන්ට කොහොමද උගන්වගන්නේ? රැකේ රක්ෂාවල් කරගන්නේ කොහොමද? මේ තියෙන මේ වසංගතයත් එක්ක දැන් මිනිස්සුන්ගේ කරදර වැඩි වෙලා තියෙන්නේ. ඒක තමයි මගේ මිත්‍ර වෛද්‍යවරයා අර එංගලන්තේ ඉන්න මාත් එක්ක ඉගෙනගත්ත ඔහු මට දුරකථන ඇමතුමක් දාලා කිව්වේ. මොකද හැමදාම එයා ක්වොරන්ටයින් වෙලා ඉන්නේ. මොකද මානසික රෝගීන්ට ඔහු ප්‍රතිකාර කරන්න. මමත් හැදෑරුවේ එයයි මනෝචිකිත්සක විද්‍යාව සයිකියාට්‍රි. ඉතින් එයාට ගෙදර යන්න බෑ. හැම දවස් ගානෙම ඒ රෝගීන්ට තමයි ප්‍රතිකාර කරන්න. ඔහු කියන්නේ ඒකයි ගොඩක් අය මේ රෝගයට බයේ රෝගී වෙලා. ඒ නිසා කොවිඩ් ෆෝබියා කියලා එකක් අස්ථාන බිය කියන්නේ ෆෝබියා කියන්නේ අස්ථාන බිය. කොවිඩ් ෆෝබියා කියලා එකක් ඇති වෙලා තියෙනවා. මට කොරෝනා හැදෙයිද? මට මොකද වෙන්නේ? මගේ ජීවිතේ නැති වෙයිද? මට උස්ම ගන්න බැරි වෙයිද? ඊට පස්සේ බයටම ලෙඩ වෙලා. ඒ වෛද්‍යවරයා මගෙන් අහනවා why is this? What is the reason behind this? මම ඔහුට කිව්වේ you all believe only in human immune system. ඔගොල්ලෝ විශ්වාස කරන්නේ මනුෂ්‍යයා තුල තියෙන ප්‍රතිශක්තිකරණය තුල විතරයි. Most of you don't believe in God and you don't believe in spiritual immune system. උගක් අය දෙවියන් කෙරෙහි විශ්වාසයක් නැහැ. මේ අධ්‍යාත්මික ප්‍රතිශක්තිකරණය ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ශාරීරිකව මානසිකව ඇද වැටුණාට පස්සේ මහා පුදුමාකාර ලෙස කඩාගෙන වැටෙනවා. හැමතිස්සෙම කරදර වෙනවා. ඒ නිසා ජේසුස් වහන්සේත් අපිට කියනවා කරදර වෙලා ඔබේ ආයුෂ එක මොහොතකින් වැඩි කරගන්නට පුළුවන්ද? හෙට දවස ගැන කරදර වෙන්නේ ඇයි? කන්න බොන්න ගැන ඇයි කරදර වෙන්නේ? එහිදී තාමත් වැදගත් දෙයක් කියනවා. ඒ තමයි සමිඳුන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය දේ තුමානෝ සපයා දෙනසේක.
අපි උන්වහන්සේට ආදරය කරනවා නම් උන්වහන්සේ කොහොම හරි ඒ දේ ලැබෙන්න සලස්වනවා. මම ඉන්නේ සේවය කරන්නේ බොහොම දුප්පත් මිනිසමක. ආදායම් තත්ත්වය හොඳටම අඩුයි. නමුත් කවදාවත් මං කරදර වෙන්නේ. මං ඕගොල්ලන්ට කරදර කරලත් නැහැ. ඕගොල්ලන්ට කරදර කරන්නෙත් නැහැ. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි ගීතාවලියේ 127 තුන්වෙනි වගන්තිය සමිඳුන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය දේ එතුමානෝ සපයා දෙනසේක. උන්වහන්සේට බාර දුන්නම ඊතුරු හරිය උන්වහන්සේ බලා ගන්නවා. ඒකට උන්වහන්සේ මොනවා හරි ක්‍රමයකින් උන්වහන්සේ මාර්ගයක් සලසලා දෙනවා. අද හුඟක් අය කරදර වෙන්නේ මේ දේව විශ්වාසය නොමැතිකම නිසායි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැතිකම නිසායි. ජීවිතේ අපිට ලෙඩ රෝග එනවා. කරදර කියන ඒවා අපේ ජීවිතේ ඒවලට යට වෙන්නට හොඳ නෑ අපි. අනේ ඒ නිසා තමයි ගීතාවලියේ අපිට 55:22 ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද කියන්නේ? ඔබේ සියලුම කරදර සමිඳුන් පාමුල තබන්න. සඳහැවතුන්ගේ වැටීමට එතුමානෝ කිසිවිටකත් ඉඩ නොතබනසේක. මේක තමයි රහස ජීවිතේ සතුටින් ඉන්න, සන්තෝෂයෙන් ඉන්න. සමහරක් අය තමුන්ගේ ස්වරූපය ගැන කරදර වෙනවා. හැඩය ගැන කරදර වෙනවා. කොණ්ඩේ ගැන කරදර වෙනවා. මූණ ගැන කරදර වෙනවා. ඇඟපත ගැන කරදර වෙනවා. හම්බ කරන පඩියෙන් ඇතැම් අය වැඩිපුරම වියදම් කරන්නේ ඒකටයි. එක දවසකට මම ඔබට කිව්වා විදේශ රටක මම සේවය කරන්න ගිය අවස්ථාවකදී එක නිවසකට ගියා. මේ ගෙදරට ගියාම ඒ ගෙදර ආශිර්වාද කරන්න ගියේ අම්මා එළියට එන්නේ නැහැ. මං ඇහුවා මොකද? නෑ එයාට පොඩි කරදරයක්. මං කිව්වා කමක් නැහැ. මං ආවේ ඉතින් ඔයගොල්ලන්ගේ ආශිර්වාද තමයි එළියට එන්න කියන්නේ කමක් නැහැ. ඉතින් එළියට ආවා. ඉතින් ඇත්තටම මං හිතුවේ ඇයට පිළිකාවක් තමයි. දැන් මේ ට්‍රීට්මන්ට්ස් පටන් අරගෙන තමයි ඔළුව වහගෙන ආවේ. ආවරණය ගැලෙව්වා. කොණ්ඩේ පොඩ්ඩක්වත් නැහැ. මං ඇහුවා මොකද මේ? ලස්සන බොකුට කොණ්ඩයක් තිබුණේ. දිග කොණ්ඩයක් තිබුණේ. මෙයාගේ යාළුවෙක් සලෝන් එකක් ආරම්භ කරලා පළවෙනිම කාර්යය තමයි මේ ලේඩිට එයා ගිහිල්ලා එයාගේ මේ ලස්සන තිබිච්ච කොණ්ඩේ ස්ට්‍රේට් කරගන්න ගිහිල්ලා ඒ කෙමිකල් එක කලර්ජි වෙලා රෑ නිදිය ගත්තා. කොණ්ඩේ මෙට්ටේ ඔළුවේ තට්ටේ. පව්. මාස ගාණක් වැඩට යන්නත් බැරුව හිටියා. ඒක අයගේ වරදක් නෙමෙයි. අද මේ සමාජය මිනිස්සුන් හදලා තියන්නේ මේ විදිහටයි. අද මේ සමාජයේ මිනිස්සුන් හදලා තියන්නේ පුළුවන් තරම් කරදර වෙයල්ලා. අද මිනිස්සු කෑමෙන් සාහිමටපත් වෙනවද? කෑමෙන් සාහිමටපත් වෙනවද? යුරෝපයේ එක හෝටලයක් තිබුණා. එතනට ගියාම තමුන්ට ඕනේ තරම් කන්න පුළුවන්. එකම මුදලයි ගෙවන්න ඕනේ. ඇති පදම් කන්න පුළුවන්. පළවෙනි පාර දෙවෙනි පාර නෙමෙයි 3 4 5 පාරක් හරි කමන්නේ කන්න පුළුවන්. ඒකේ හෝටලේ දාලා තිබුණේ නම බඩජහර කියලා නෙමෙයි. වෙන නමක් තිබුණේ. ඒ හෝටලේම තියෙන වොමිටේරියන් කියලා එකක්. වොමිටේරියන් කියලා කියන්නේ වමනේ දාන්න. සමහර බඩජාරේ මිනිස්සු බඩට ඇති වුණත් හිතටමදි ඒක නිසා මොනවද කරන්නේ?
හොඳටම කාලා ගිහිල්ලා වොමිටේරියන් එකට ගිහිල්ලා ඇඟිල්ල ගහලා වමනේ දාලා ඇවිල්ලා ආයෙ කනවා. Irresistible desires. The world is chasing after irresistible desires. That can be fashion, that can be sex, that can be food, whatever it is. Irresistible desires කියලා කියන්නේ නොසන්සිඳෙන පිපාසයන් තුළ තමයි මේ යන්නේ. ඒ නිසා තමයි කරදර වෙලා. හැබැයි උන්වහන්සේ අපිට කියනවා මිනිස්සුන්ට සතුටෙන් ජීවත් වෙන්න. ඒ නිසා තමයි හුඟක් අය කියන්නේ මේ කතෝලික කාර්යය ක්‍රිස්තියානි කාර්යය හරි ජොලි මිනිස්සු නේද කියලා කියන්නේ. ඔව් ඇත්ත. කතාව ඇත්ත. අපි ජොලි මිනිස්සු තමයි. අපි සතුටෙන් ජීවත් වෙන්නේ. සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. Because we have a reason to be happy always because the Lord is with us. ඒ දේ තමයි මාංශගත වීමේ අභිරහස තුළ ලූක් තුමාගේ සුභාරංචියේ 1:26 ප්‍රකාශ කරුවේ දේවමාතන් වහන්සේට. බිය නොවන්න. ස්වාමින් වහන්සේ ඔබ සමගයි. Hail Mary, full of grace, the Lord is with you. ස්වාමින් වහන්සේ ඔබ සමගයි. ප්‍රීතිවන්න මරියා. එතන කියන්නේ ඒකයි. ප්‍රීතිවන්න කියලා කියන්නේ. දැන් බලන්න ජේසුස් වහන්සේ පළමුවෙන්ම ඇති කරපු දේ මොකද්ද? කරපු පළවෙනිම ප්‍රාතිහාර්යය මොකද්ද? කානා නුවර වතුර වයින් කිරීමේ ප්‍රාතිහාර්යය. මොකද ජුදා සම්ප්‍රදාය අනුව wine means the happiness. wine කියලා කිව්වේ සතුට, ප්‍රීතිය. ඇවිල්ලා කිව්වේ මේගොල්ලන්ගේ ප්‍රීතිය නැහැ. හැබැයි ප්‍රීතිය ලැබුණා. කොහොමද ප්‍රීතිය ලැබුණේ? දේවමාතන් වහන්සේ තමයි ඒ ප්‍රීතිය ලබා ගන්නට ඒ අයව යොමු කළේ. Do whatever the Jesus asks you to do. මෙතුමානන් ඔබට කියන කොයි දෙයක් හොද ඔබ කරන්න. අන්න ඒ දේ කළොතින් ඔබේ පවුලට ප්‍රීතිය ලැබෙනවා. ඔබේ ජීවිතයට ප්‍රීතිය ලැබෙනවා. අපි කවදාවත් අසන්තෝෂෙන් ජීවත් වෙන්නේ නැහැ. කලකිරීමෙන් ජීවත් වෙන්නේ නැහැ. හැමදාම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. මොකද මා බලවත් කරන්නා වූ තැනන වහන්සේ තුල මට සියල්ල කළ හැකියි. එසේනම් අපි හැම කෙනෙක්ම සප්‍රසාදී ජීවමාන ස්වාමින් වහන්සේ අප මෙතට වැඩම කරන මේ මොහොතේ අපි මානසික ගීතිකාව ගායනා කරමු. මගේ සිත සනසන තැනන් වහන්සේ මා ළඟ ඉන්නේ. මට සුවය දෙන තැනන් වහන්සේ මා ළඟ ඉන්නේ. අද දවසේදී අපි විශේෂයෙන්ම යාඥා කරමු දීවර ජනතාව වෙනුවෙන් සප්‍රසාදී ජීවමාන ස්වාමින් වහන්සේ ඉදිරියේ මගේ සිත සනසා මගේ සිත සනසා මා ළඟ සිටිනා දිව්‍ය සමිඳුන් ඔබමයි බිය නොවන්න මා නුඹ සමග සිටිමි මෙලෙස පවසමින් මට ශක්තිය දෙන දිව්‍ය සමිඳුන් ඔබමයි මගේ සිත සනසා
මේ දිවි ගමනේ කරදර මැන්දේ කවුරුන් මා අත්හැරියත් මේ දිවි ගමනේ කරදර මැද්දේ කවුරුන් මා අත්හැරියද මා අත් නොහරින දෙවි සමිඳුන් මා අසලම සිටී සදා මා අසලම සිටී සදා මගේ සිත සනසා මුව දෙන දිය වෙත ඇදෙනාන්සේ මගේ සිතත් ඔබ වෙතයි සමිඳුන යදෙන්නේ ඔබ වහන්සේ හැර මට අන්සරණක් නැහැ මුව දෙන දිය වෙත ඇදෙනාසේමා හද ඔබ වෙත ඇදෙනවා සමිදේ මුව දෙන දිය වෙත ඇදෙනාසේමා හද ඔබ වෙත ඇදෙනවා සමිදේ ඔබ හැර අන්සරණක් නෑ මාහට ඔබ වෙතටම එන්නම් ඔබ වෙතටම එන්නම් මගේ සිත සනසා එදා ඊශ්‍රායල් ජනතාව අවුරුදු 40ක් මුළුල්ලේ පාලු කරේ යද්දී විවිධ කරදර මැදින් ගමන් කරද්දී ඒ සියල්ලෙන් ඔවුන් මුදාගත්තේ කවුද? උන්වහන්සේ. පාලු කරේ පෙළහර පාමින් රැකවරණය දුන් දෙවිඳුන් ඔබමයි පාලු කරේ පෙළහර පාමින් රැකවරණය දුන් දෙවිඳුන් ඔබමයි ඉල්ලෙසම අපටත් රැකවරණය දෙන දෙවි සමිඳුන් ඔබමයි දෙවි සමිඳුන් ඔබමයි මගේ සිත සනසා මගේ සිත සනසා මා ළඟ සිටිනා දෙවි සමිඳුන් ඔබමයි පියනුවන්නමා නුඹ සමග සිටිමි මෙලෙස පවසමින් මට ශක්තිය දෙන දෙවි සමිඳුන් ඔබමයි මගේ සිත සනසා බිය නොවන්න මම නුඹ සමග සිටිනවා. Why fear? Jesus is near. What is fear? If I define fear, I can define like this. Fear, F, false evidence appear real. බොරු දෙයක් ඇත්ත වගේ පෙනෙද්දි තමයි අපි බය වෙන්නේ. When you realize the true reality, then you will understand what it is. Then the fear will disappear. අපි හුඟක් වෙලාවට බය වෙලා තියෙනවා. අද අපේ කතෝලික ජනතාව පවා බය වෙලා තියෙනවා. මේ අය අපිට මේ දේ කරලා ඇති. මේ වගේ කොඩි විනයක් කරලා ඇති. මේ වගේ නපුරක් අපිට කරලා ඇති. විනාශයක් කරලා ඇති. බන්ධනයක් කරලා ඇති කියලා. False evidence appear real.
ඒ අවබෝධ වුණාට පස්සේ බය නැති වෙනවා. හැබැයි ඔබ ස්වාමින් වහන්සේ තුල ඉන්නවා නම් කිසිම බය වෙන්නට හේතුවක් නැහැ. ඇයි? ඔබ විශ්වාස කරනවා නම් උන්වහන්සේ තුල ඉන්නවා නම් කාටවත් අපිට අත තියන්නට බෑ. කිසිම නපුරකට, නපුරේ බලවේගයකට, කිසිම බන්ධනයකට අපේ ජීවිතවලට අත තියන්න බෑ. අපි ස්වාමින් වහන්සේ තුල ඉන්නවා. අපි ස්වාමින් වහන්සේගෙන් ඈත් වෙලා යන්නේ කොතනද? අපේ විශ්වාසය බිඳෙන්නේ කොතනද? ඔන්න ඔතන තමයි අපේ සතුට නැති වෙන්නේ. අපි බියටපත් වෙන්නේ ඔන්න එතනයි. අපි මේ කොරෝනා වෛරසයත් එක්ක ඕනේ තරම් ජීවත් වෙනවා. හැබැයි මටත් හැදිලා ඇති. හැදිලා සුව වෙලා ඇති. මන් දන්නෙත් නැහැ. මොකද මගේ ප්‍රතිශක්තිකරණය හොඳට තියෙනවා නම්, මගේ ශාරීරික ප්‍රතිශක්තිකරණය, මාගේ ආත්මික ප්‍රතිශක්තිකරණය හොඳට තියෙනවා නම් මේ වෛරසයට බෑ මට කිසිම බලපෑමක් කරන්න. කොහේ හරි තැනක මගේ දුර්වලකමක් තිබුණා නම් එතනින් තමයි මගේ ශරීරයට ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා මාව රෝගේ බවට පත් කරනවා. අද ගොඩක් පවුල්වල යාඥාව නැතුව ගියාම, ගිය සිකුරාදා ආවා, නිවාස සැලසුමක් අරගෙන ආවා. ඒක මහා යක්ෂ ගුහාවක් වගේ නපුරේ බලවේග වලින් පිරීලා. මං අහුවා ඔයගොල්ලෝ කොහොමද මේක ජීවත් වෙන්නේ කියලා. කොහොමද මේ ගෙදර ඔයගොල්ලෝ උයන කෑමක් කන්නේ කොහොමද කියලා. ඒතර ඒගොල්ලෝ කියනවා ෆාදර් කොහොමද දැනගත්තේ? ෆාදර් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමයි. කොච්චර හාල් ගරලා ඔක්කොම කරලා මේසෙට බත් එක ආපුවම හැමදාම වැලි හැපෙනවා. බත් මුට්ටියේ ඉදෙද්දි මහ අමුතු පුලුටු ගඳක් එන්නේ. බත් එකක් ඉදිනකොට කොච්චර සුවඳද? මං ඒ අයට කිව්වා මේ කවුරුත් නෙමෙයි ඕගොල්ලෝම තමයි මේ විනාශය කරගෙන තියෙන්නේ. මට ඇත්ත කියන්න. ඕගොල්ලන්ට නිදහස් වෙන්නට ඕන නම් මට ඇත්ත කියන්න. එතකොට කිව්වා ඔක්කොම වම ඇරියා ඔක්කොම ටික. මං කිව්වා මුළු පවුලම ගිහිල්ලා පාපොච්චාරණය කරලා ඒ තියෙන ඒවා ටික ඔක්කොම අයින් කරලා මං කිව්වා මේ ලෙඩ රෝග සහ බන්ධනයන් සඳහා තියෙන CD පටය දාන්න. පාදයක දාන්න බැරුව ගියා. හොඳට වැඩ කරගෙන තිබිච්ච CD ප්ලේයර් එක සම්පූර්ණයෙන්ම පිච්චිලා ගියා. අද හුඟක් අය තමුන්ගේ සතුට ඇති කරගන්නට කියලා අද කරලා තියෙන්නේ මොනවද? කරගෙන තියෙන්නේ මොනවද? ලොකු විනාශයන්. ක්ෂණික ලාභ ප්‍රයෝජන හොයාගෙන කරගෙන තියෙන්නේ මොකද්ද? ලොකු තමුන්ම තමයි කොඩවින කරගෙන තියෙන ජීවිතවලට. දේව විශ්වාසය තුල යන්න. ගෙදරක සුද්ධෝපයක් කරනවා නම්, පොන්තේ කියනවා නම්, ගීතාවලිය 91 කියනවා නම් කිසිදු නපුරක් ඔබේ නිවසට ඇලුම් කරන්නේ නැහැ. උන්වහන්සේ කපටින්ගේ මලපත් වලින්ද බියකරු ලෙඩ රෝග වලින්ද ඔබ රැක ගන්නවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. අන්න ඒ දේ තමයි සතුටට හේතුව. සතුට නැති වෙන්න හේතුවත් ඒකයි. මොකද උන්වහන්සේ කෙරේ විශ්වාසය බෙදෙන්නේ කොතනද? එතන තමයි අපි වෙන්නේ. එසේනම් අපි
සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේට බාර කරනවා. අද දීවර ජනතාව වෙනුවෙන් අපි ආඥා කරන දවස. අද අපේ ඇත්තම දීවර ජනතාව පවා අද මේ වලට ගොදුරු වෙලා තියෙනවා, ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. එක දවසක් මම ගියා දීවර යාත්‍රාවක් ආශිර්වාද කරන්න. බහුදින දීවර යාත්‍රාවක්. ඒ අය මට කිව්වා ෆාදර් කමක් නැහැ, ෆාදර්ට අමාරුයි මේ පල්ලෙහාට බහින්න බෑ ෆාදර්. උඩ විතරක් ආශිර්වාද කරලා යන්න. මං කිව්වා කමක් නැහැ, මට ඒක ප්‍රශ්නයක් නැහැ, මං යන්නම් කියලා. ගියාට පස්සේ තමයි මං දැක්කේ වැඩ කෙඩ මේගොල්ලන්ගේ කොහොමද කියලා. කොන්තේ කරේ හිතේ හොරේ. අද මේ වගේ තමුන්ගේ ආගම පාවා දීලා, විශ්වාසය පාවා දීලා ක්ෂණික ලෙස පොහොසත් වෙන්න ඇතැම් විට නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරන්නට තමුන්ගේ දීවර යාත්‍රාව, විදේශ රටවලට මිනිස්සුන්ව හොරෙන් ගෙනියන්න දීවර යාත්‍රාව, අද මේ මාළුන් වලින් කොරෝනා එන්න පටන් ගත්තයි. ඒකට පොටක් මම හොයාගත්තා. මම ගියා දීවර යාත්‍රාවක් ආශිර්වාද කරන්න, බහුදින යාත්‍රාව. ඒතර ඕන් කියනවා ෆාදර් අපි දවස් ගණන් මූදේ ගිහිල්ලා මාළු අල්ලගෙන ඇවිල්ලා අපිට මාළුන්ට මිලක් නියම කරගන්න හැටියක් නැහැ. දැන් අද මාෆියා කල්ලි අද ජාත්‍යන්තර මූදේ තියෙනවා, මාළු නැව් තියෙනවා. ඒවා ඉන්දියාවෙන්, තායිලන්තෙන්, චීනෙන් කරන ඒවා. ඒගොල්ලෝ තනිකරම මාළු අල්ලලා ඒ අල්ලපු මාළු ටික තමයි මිනිස්සුන්ට විකුණන්නේ. මට හිතුණා දෙයියනේ මෙතනින් එන්නට බැරිද මේ වෛරසය. හමුදාවේ උසස්ම නිලධාරියාට මම කතා කළා. කතා කරපුවම ඔහු කිව්වා ෆාදර් මේ දුන්නු තොරතුරු හරිම වටිනවා. ඒ වෙලාවෙම නාවික හමුදාවේ උසස්ම නිලධාරියෙකුට මාව සම්බන්ධ කළා. ඔහුට මං කිව්වා එතකොට හොයාගෙන තිබුණා නැව් 30 ගාණක් ජාත්‍යන්තර මූදේ තියෙන ඔක්කොම මාළු නැව්. සමහර විට මේ තුලින් එන්නට පුළුවන් ඔවුන් හොයාගෙන තිබුණා. ජේසුස් වහන්සේ බෙහෙවින්ම ආදරය කළේ දීවර ජනතාවටයි. උන්වහන්සේගේ මුල්ම ශ්‍රාවක පිරිස තෝරාගත්තේ දීවර ජනතාව අතරින්. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිපත්තීන් ඔබ මිල මුදලට පාවා දෙන්නට එපා. නම්බුකාර ලෙස විශ්වාසය තුළ ජීවත් වෙන්න. මන්ද මේ කතෝලික දහම ශතවර්ෂ ගණනාවක් තිස්සේ රැකුනේ, රැකලා දුන්නේ මුදු තීරේ දීවර ජනතාවයි. භාග්‍යවන්ත ජුසේවාස් මුනිතුමන් ඇවිල්ලා මේ ක්‍රිස්තියානිය නැවත ගොඩනැගුවේ දීවර ජනතාවත් එක්කයි. ඔබේ විශ්වාසය පාවා දෙන්නට එපා. සාක්ෂි දරන්න ස්වාමින් වහන්සේට අද අපි ආඥා කරමු. විශේෂයෙන් සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේට බාරකමු. සියලු දෙනාම නැගිට සිට යාඥා කරමු. අද දීවර රැකියාව කර ගැනීමට නොහැකිව අසරණ වෙලා ඉන්න අය, විවිධ ලෙඩ රෝග තුල සිටින අය, ශාරීරික මානසික ආතතියෙන් තුල, විශාල ණයබර තුල ඒ හැම කෙනෙක්වම ආලේප කරන්න, ඒ පවුල් ආලේප කරන්නට කියලා ස්වාමිනේ වහන්සේගේම බලය මහ මුහුදේ රැලි හමන්නාසේ අප යට කරමින් මේ සියලු දහ ජරාව
මේ ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙන ගතිය තමුන්ගේ දීවර යාත්‍රාව නීති විරෝධී මෙවැනි දේවල් වලට යොමු කරන ඒ සිත ඡණ්ඩ මාරුත ඇවිල්ලා ගල්පරවල වැදිලා ඒ දහජරාව සුද්ධ කරනවා වගේ ඔවුන්ගේ ජීවිතද පිරිසුදු කරලා දෙන්න ජේසුනේ. මට පසු ගායනා කරන්න. සමීදුනි ඔබ බලය මහමුදේ රැලි හමන්නාසේ අප යට කරමින් ගලා බසින සේක. අපි බාර දෙමු ඔවුන්ව ශක්තිමත් කරන්නට කියලා. ඔවුන් මාර්යා වලට ඡණ්ඩ මාරුත වලට කුණාටු වලට මුහුණ දෙනවා. ඒ ශක්තියම දෙන්න විශ්වාසයේ කුණාටු ජය ගන්නට ඒ ශක්තියම දෙන්න ඒ විශ්වාසය රැක දෙන්නට අද විවිධ සභාවල අය මේ දීවර ගම්මාන පීරගෙන යනවා. අපේ කතෝලිකයන්ගේ විශ්වාසය සුද්ධවන්තයින් කෙරෙහි තියෙන විශ්වාසය හැල්ලුවට ලක් කරමින් ඒ ජනතාවගේ විශ්වාසය පළුදු කරන්නට උත්සාහ කරනවා. සුදු ස්වාමීන් වහන්සේ දීවර ජනතාව ශක්තිමත් කරන්න. වහන්සේ උන්ට ශක්තිය දෙන්න. එදා සතවර්ෂ ගණනාවක් තිස්සේ මේ පොළොව තලයෙන් ක්‍රිස්තියානිය වැරසී යද්දී ඒ ක්‍රිස්තියානිය ශක්තිමත් කළේ ඔවුන්. ඔබ වහන්සේ ඒ දීවර ජනතාවේ පවුල් ශක්තිමත් කර දෙන්න. ඒ දරු පවුල් ශක්තිමත් කර දෙන්න. සමීදුනි ඔබ ශක්තිය මහමුදේ රැලි හමන්නාසේ අප යට කරමින් ගලා බසින සේක. විශේෂයෙන්ම සුවය ඉල්ලලා යාඥා කරමු දීවර ජනතාවට. ඇතැම් අයට තමුන්ගේ දීවර රැකියාව කර ගැනීමට නොහැකි අසරණ වෙලා ඉන්නවා. දෑත් දෙපායවල හිරිය ආබාධ නිසා, විසි ආබාධ, හදවතේ ආබාධ, ඔබේ මහන්සි තත්ත්වයන්ගෙන් පෙළෙන අය, දියවැඩිය රෝගීන්, ආතරයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා වෙදෙන අය අපි මේ මොහොතේ යාඥා කරමු. කැඩිලා බිඳලා විහිරලා යන්නට ඉඩ නොදී තරුණ පවුලක් නැවත ගොඩනගලා දෙන්නට කියලා. රැකී ආරක්ෂා නොමැතිව ඉන්න අය, විශේෂයෙන්ම දීවර පවුල්වල දරුවන් ඒ අධ්‍යාපනය තුළ ඔවුන්ව ශක්තිමත් කරන්නට කියලා. සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ අපත් එක්ක බොහෝ අය සම්බන්ධ වෙනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ, YouTube තාක්ෂණය ඔස්සේ දැන් විශාල පිරිසක් අපත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් මම මේ ළඟදී බොහොම මෑත දවස් කිහිපයක් ඒ ආරම්භ කරලා ලෙඩ රෝග සහ බන්ධනයන් සඳහා මේ මෙහෙය 18000 ගණක් සම්බන්ධ වෙලා තිබුණා. ගොඩාක් අය දැන්
දෙවියන් වහන්සේට ස්තුති කියනවා. දැන් අපි හරියට නිකන් කුරුස දැහැනට ඇවිල්ලා ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. ඔබ වහන්සේ අපි වෙනුවෙන් යාඥා කරනවා, ජේසුට යාඥා කරනවා. අපිට දැන් තේරෙනවා අපි තනි වෙලා නැහැ. අපි මේ දුර බැහැර රටවල් වල හිටියත්, විවිධ වේදනාකාරී අත්දැකීම් තුළ හිටියත් අපි තනි වෙලා නැහැ, අපි අසරණ වෙලා නැහැ. අපි වෙනුවෙන් යදින්නට කෙනෙක් ඉන්නවයි කියලා. ඔව්, අපි ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඔබේ අසරණකම අපි දන්නවා. මේ මොහොතේ මේ වසංගතයත් එක්ක ඔබ විඳින්නා වූ දුක් ගැහැට දන්නවා. වීසා නොමැතිව අසරණ වෙලා ඉන්න ගොඩක් අය ඉන්නවා. රැකිරක්ෂා නොමැතිව අසරණ වෙ සිටින අය ඉන්නවා. සුදු ස්වාමිනේ ඔබ වහන්සේගේ සුවය දෙන්න. දියවැඩියා රෝගෙන් පෙළෙන අවුරුදු 8ක දරුවෙක් වෙනුවෙන් අපි යාඥා කරමු. ඒ වගේම මේ මොහොත වන විට මොළේ ආබාධයකට ගොදුරු වෙලා රෝහල් ගත වී සිටින තාත්තා කෙනෙක් වෙනුවෙන්, දැන් ඔහුගේ පෙනහළු වල ආබාධයකට ගොදුරු වෙලා සිටින, ශාරීරික අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් දුර්වල වෙලා, සුදු ස්වාමිනේ වහන්සේ කල්වාරයේ කුරුසේ සිට සිඳෙලුවා වූ ඒ අමිල ශ්‍රී රුධිරයෙන් ඔහු ස්පර්ශ කරන්න, සුවපත් කරන්න. සමේදුනි ඔබ සුවය මහමුදේ රැලි හමන්නාසේ අප යට කරමින් ගලා බසින සේක. උන්වහන්සේ ස්වර්ගෙන් පූපෙවුනට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රියක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුලක් මෙන්ද රාත්‍රී කාලයේදී ගිනි ටැබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛේ ජීවත් වෙමින් දේව වර ප්‍රසාදෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වත නොව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. සුදු ස්වාමිනී, ඔබ වහන්සේ දීවර ජනතාවට බෙහෙවින් ආදරය කළාසේ ඒ දීවර පවුල්ද ඔබ වහන්සේ ආශිර්වාද කර දුන මැනව. සියලුම නපුරේ බලවේගවලින්ද සිල් ලෙඩ රෝග වසංගත වලින් ඔවුන් මුදා ඔවුන්ගේ දීවර කටයුතු ආරක්ෂා කර දුන මැනව. ක්‍රිස්තුනී, අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයක් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාදය ලබන මේ මොහොත වන විට ඉන්දියාවේ අත්අඩංගුවට පත් වෙලා තියෙන දීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රාව ආරක්ෂා කර උන්ට නැවත දිවයිනට පැමිණෙන්නට ස්වාමීන් වහන්සේ මාර්ගය සලසා දෙන්නට කියලා අපි යාඥා කරමු.
කල්වාරි කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලෙමින් ගලන්නේ කල්වාරි කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව